සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දෙනාටම. අදත් මේ පින්වන්ත අයගේ ජීවිතයට ධර්මයෙන් විවරණයක් ලබාදීම සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවිතය විනිශ්චය කර ගැනීම සඳහා දිගහැරෙන ධම්ම විවරණ වැඩසටහන සමගයි මේ පින්වන්ත අය ඒකරාශි වෙලා ඉන්නේ. ජයමග රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක අංශයේ අදහසක් අනුව තමයි අපි මේ වැඩසටහන මේ පින්වන්ත අයට මේ වැඩසටහනින් මේ ධර්මයෙන් සංග්‍රහ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් දැන් කවුරුත් දන්නවා අපි හැමදාමත් කතා කරන්නේ ජීවිතය ධර්මය තුළින් කොයි විදිහට අර්ථ දක්වා ගන්න. ඒ සඳහා කොහොමද යම් කිසි විවරණයක් ලබා ගන්න කියලා තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් අපේ ලංකාවේ අපේ පිනට පහළ වෙච්ච නායක ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාගේ ධර්මඥානය මට මේ පින්වන්ත අයට බෙදා හදා ගන්නට මේ වැඩසටහන තුළින් අපි නිබන්ධව බලාපොරොත්තු වෙන බව දැන් කවුරුත් දන්නවා. ලෞකික ජීවිතය සාර්ථක කරගන්නේ නැතුව ලෝකෝත්තර ජීවිතයක් ගැන කතා කිරීම පවා තේරුමක් නැහැ කියලා හිතෙනවා. ඒ මොකද හැම වෙලේම ජීවිතය අපි හොයන්නේ සතුට, ලෝකෝත්තර ජීවිතයක තියෙන ස්ථිර සතුටක්. ලෞකික ජීවිතේ තියෙන පුංචි දේවල්වක්වත් අඩුම ගානේ ලෞකික ජීවිතේ පුංචි දේවල්වක්වත් විසඳ ගන්න බැරි නම් මේ ඊ타ත්ම හිතුවක්කාර හිත බොහොම මෙල්ල කරගන්න අපහසු හිත මෙල්ල කරගෙන ලෝකෝත්තර තත්වයකට අවබෝධයක් ඇති කරගනී කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒකයි අපි නිබන්ධව කතා කරන්නේ ලෞකික ජීවිතය සාර්ථක කර ගනිමින් ලෝකෝත්තර තත්වයට පත් වෙන්න උත්සාහ කරන්න ලෝකයේ ඉක්මවා යන්නට නම් ලෝකේ අවබෝධ කරගන්නට ඕන කියන එක ඉතා පැහැදිලි කාරණාවක්. ඉතින් අපිට සමහර වෙලාවට හම්බෙනවා මේ ඉස්සර ඉඳන් කතා තියෙනවා දැන් ඉතින් ඒවා බොහොම අඩුයි. බොහොම බහුශ්‍රృత ස්වභාවයෙන් යුක්ත උතුමන් වහන්සේලා පුද්ගලයෝ අතීතයේ ඉඳන් වැඩ හිටියා. ඉතින් අදත් ඒ වගේම වැඩ ඉන්නවා. ඉතින් අපි වෙලාවකට කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේදී ඇවිදින පුස්තකාලයක් වගේ කියලා. ඒ තරමටම බහුශ්‍රృత ස්වභාවය සහ ඒ බහුශ්‍රృత භාවය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ප්‍රතිපත්තියක් ආරක්ෂා කරමින් කාටත් යහපතක් වෙන විදිහට ජීවිතය ගත කිරීමම හැම වෙලාවකම බලනකොට අනිත් අයට ලොකු දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක්. බණක් නොකියුවත් භික්ෂුන් වහන්සේගේ නිවැරදි පිළිවෙත නිහඬ හඬ ඊ타ත්ම ඉහළ අවවාදයක් අනුශාසනාවක් ලබා දෙනවා සාමාන්‍ය මනුස්සයට. ඉතින් එවැනි වූ මහා ස්වාමීන් වහන්සේ නමක් අද අපිට ජයමග රූපවාහිනියෙන් විකාශනය කරන මේ ධම්ම විවරණ වැඩසටහනට සම්බන්ධ කරගන්න වාසනාවක් ලැබුණා. තවත් අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැ උන්වහන්සේව හඳුනා දෙන්න. උන්වහන්සේ පිළිබඳව කවුරුත් දන්නවා. අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පොඩි ස්වාමීන් වහන්සේලා වෙන අපිට මහා සේවයක් සිද්ධ කරමින් රටට ශාසනයට විශාල සේවයක් කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් අද අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. දිවුලපිටිය ලීලා ජයතිලක ධර්ම නිකේතනාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභික හා ජිට්ඨානුවිජ්ජක රාජකීය පණ්ඩිත නම කියන්න අවසරයි. අපේ අක්මීමන ධම්මපාල ස්වාමීන් වහන්සේ තමයි අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දෙවි රැකවරණය ප්‍රාර්ථනා කරනවා. තවත් බොහෝ කාලයක් මේ ශාසනික සේවාවන් සිද්ධ කරන්නට වගේම ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට මේ සියලු පින් හේතු වේවා කියලා අපි මූලික ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ වෙනුවෙන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මූලික වශයෙන්ම අපේ පින්වන්ත අයට හඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ දැන් මේ අලුතෙන් වසරක් එළඹිලා. ඉතින් හැම වෙලෙම අපේ විශේෂයෙන් තරුණ පිරිස තුලට මේ ධර්මයේ තියෙන ප්‍රායෝගිකත්වය යන්නේ නැහැ. ඒක හින්දාම වයෝවෘද්ධ වෙච්ච පිරිස ධර්මයත් එක්ක රැඳිලා ඔහේ ඉන්නවා වෙන කරන්න දෙයක් නැහැ වගේ තත්ත්වයක්. රටක් ගමක් නිවසක් පුද්ගලයෙක් නිර්මාණය කරන්නට යහපත් විදිහට ධර්මයේ බොහෝ න්‍යාය ධර්මයන් තියෙනවා. පර්යායන් තියෙනවා. ඉතින් විශේෂයෙන් අපි දකිනවා මේ
ලෞකිකත්වය ගැන කතා කරනවා නම් ලෞකික පුද්ගලයාට තමන්ගේ ආර්ථිකය පැහැදිලිවම කළමනාකරණය කරගත යුතුවම තියෙනවා. ආර්ථික කළමනාකරණයක් නැත්තං පුද්ගලයෙක් මහා විනාසයකට ලක් වෙනවා. ඉතිං බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්මා සම්බුදුපියාණන් වහන්සේ මේ ආර්ථිකය ගැන කොයි විදිහට තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරන්න ඕන කියන එක ගැන සඳහන් කරලා තියෙනවා. හැම දෙයක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. නමුත් අපේ තරුණ පරපුරට ප්‍රායෝගිකව භාවිතා කරන්න ඇත්තටම අපේ අඩුපාඩුකුත් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අපේ වැඩිහිටි අය මේ ධර්මයේ කියලා සමහර වෙලාවට අපේ පාසල් යන දරුවන්ට ශිෂ්‍යත්ව දරුවන්ට පවා පෙන්වන්නේ මේ මොන හරි බාරහාර වීම මේ අදෘශ්‍යමාන බලවේග වලින් මේ යහපත ඇති කර ගැනීම තමයි මේ ධර්මය කියලා. ඉතින් ළමයින්ට මේ තීක්ෂණ බුද්ධියක් තියෙන විමර්ශනශීලී ළමයින්ට මේ සමහර වෙලාවට බුද්ධ ධර්මය කියලා කියන්නේ මේ අන්දානුකරණයෙන් කටයුතු කරන එක, ගස්කල් වන්දනාවක් තියෙන එක, මේක විකාරයක් කියලා සමහර ළමයි මේක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේකේ තියෙන ප්‍රායෝගිකත්වයක් මේ දරුවන්ට යන්නේ නැති නිසාවෙන් ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මේ ආර්ථික න්‍යාය ප්‍රායෝගිකත්වයෙන් යුක්තව අපේ තරුණ දරුවන්ට වැඩිහිටියන්ට වෘත්තීන් වල යෙදිලා ඉන්න අපේ පින්වන්ත අයට තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න මේ බෞද්ධ ආර්ථික න්‍යාය ධර්මයන් ප්‍රායෝගිකව භාවිතා කළ හැකි නේද? ඒ න්‍යාය ධර්මයන් මොනවද කියලා ඔබ වහන්සේගෙන් විමසලා ඒකේ ප්‍රායෝගිකත්වය ගැනත් මට ඔබ වහන්සේගෙන් විමසන්න ඕනේ කියලා මේ වෙලාවේ අපේ ශ්‍රාවක පින්වන්ත අය වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින ඒ පිළිබඳ විවරණයක් කරලා දෙන්න කියලා මේ ධම්ම විවරණ වැඩසටහනේදී. අද ධම්ම විවරණ වැඩසටහනට මා සමග සහභාගී වෙන කොළඹ 7 විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ඒ වගේම ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති, ඒ වගේම මේ ජයමග රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවර අපේ කල්යාණ මිත්‍ර උඩුදුම්බර කාශ්‍යප මහා ස්ත්‍රපාදයන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේ මා ගැන ලොකු වර්ණනාවක් කළා. නමුත් උන්වහන්සේ ගැන අපි හිතන්නේත් ඒ වගේමයි. අපේ පිනට පහළ වෙච්ච, ඒ වගේම අප සමග කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය නිශ්‍රය කරන, ඒ වගේම හැම අවස්ථාවකදීම අපේ දුක සැප බෙදා හදාගෙන අප සමග එකට ජීවත් වෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මේ ජයමග රූපවාහිනී නාලිකාව ආරම්භ කළා. එහි ප්‍රධානිය හැටියට, අධ්‍යක්ෂකවරයා හැටියට ලෝකයට අද විශාල සේවයක් සිද්ධ කරනවා. අපි දන්නවා ධර්ම sannivedanaya කියන එක බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඉඳලා අද දක්වාම සිද්ධ වෙන වැඩක්. ඒ කාලේ මුඛ මාර්ගයෙන්, එහෙම නැත්නම් කටින්ම දේශනා කරන්න ඕනේ. මේ කටින් මුඛ මාර්ගයෙන් දේශනා කිරීමේ සමත්කමේ වෙනසක් තිබුණා. මං උන්වහන්සේගේ අදාළ තැනට එන්න කලින් මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නේ මේ වගේ මේ රූපවාහිනී නාලිකාවක් මොනතරම් වැදගත්ද කියන එක ගැන පොඩි වචන කිහිපයක් කියන්නේ. එතකොට ඒ හාමුදුරුවෝ මහරහතන් වහන්සේලා ධර්මයේ දේශනා කළා. දැන් බලන්නකෝ ආනන්ද හාමුදුරුවෝ ධර්ම කතික භික්ෂුන් වහන්සේලා අතරත් කිසියම් තැනක හිටියා. ධර්මදර භික්ෂුන් වහන්සේලා අතරත් තැනක හිටියා. බහුසුතානං යදිදං ආනන්දෝ, ගතිමත්තානං යදිදං ආනන්දෝ, සතිමත්තානං යදිදං ආනන්දෝ, දිතිමත්තානං යදිදං ආනන්දෝ, උපට්ඨකානං යදිදං ආනන්දෝ. අග්‍රස්ථාන 5ක හිටියා. බහුශ්‍රුත භාවයක් තිබුණා. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ගත්තහම විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේලා අතර අග්‍රස්ථානයටපත් වුණා. පුන්න මන්තානි පුත්ත හාමුදුරුවෝ ධර්ම කතික භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයටපත් වුණා. මහා කච්චායන හාමුදුරුවෝ සංකිත්තේන භාසිතස්ස විත්තාරේන අත්තං විභජන්තාන. කෙටියෙන් කියාපු දේ බෙදලා විග්‍රහ කරන්න පුළුවන් හාමුදුරුවෝ අතර අග්‍රස්ථානයේ හිටියා. ඒ වගේම වැඩි දෙනෙක්ගේ සැලකිල්ලට ලක් නොවෙච්ච චරිතයක් රාධ හාමුදුරුවෝ. අවුරුදු 80ක් විතර ගිහිලා මහාන වුණේ. ඊටාම දුප්පත් විදිහට යම් මේ පන්සලෙන් දානවල ලැබුණාට පස්සේ ඉතුරු වෙන කෑම බීම ටිකක් ඉල්ලගෙන කාලා ජීවත් වෙච්ච මට්ටමේ කෙනෙක්. නමුත් උන්වහන්සේ මහාන වුණාට පස්සේ උන්වහන්සේට ලැබිච්ච තත්ත්වය මොකද්ද? පටිභාණීය කාණං යදිදන් රාධෝ, ධර්මදේශනා වටහා ගැනීමට අවශ්‍ය කතා ඉදිරිපත් කරන භික්ෂුන් වහන්සේලා අතර රාධහාමුදුරුවෝ අග්‍රස්ථානයටපත් වුණා. එතකොට එක එක්කෙනාගේ දක්ෂතාවය මේ විදිහට එක එක පැත්තෙන් ගියා. නමුත් උන්වහන්සේලාට පුළුවන්කම තියෙන්නේ උන්වහන්සේලා ඉදිරියේ ඉන්න පිරිසට ධර්ම දේශනා කරන්නයි.
මේ අතර ඉතාම ඉහළ කාටවත් හිතන්න බැරි තැනක හිටපු කෙනා උත්තමයන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. දවසක් ආනන්ද හාමුදුරුවෝ ඇහුවා බුදුහාමුදුරන්ගේ ස්වාමීනී බන්තේ සරේන කීව පහෝති. තමුන්නාන්සේ ශබ්දයෙන් ඒ කියන්නේ හඬින් කොච්චර ඈතට කතා කරන්න පුළුවන්ද? යාවතකං කෝ ආනන්ද ආකංකති තාවතකං. අප්පනෙය්‍යාති මම සරේන් කතා කරන ප්‍රමාණය මම කැමති දුරකට යනවා. අප්පනෙය්‍යාති ඒක ප්‍රමාණ කරන්න බෑ. ඒ කියන්නේ තව විදිහට කියනවා නම් බුදුහාමුදුරන්ට පුළුවන් උන්වහන්සේ වැඩ ඉන්නේ ජේතවනාරාමේ තමයි ලංකාවේ යම් කෙනෙකුට ඇහෙන්න බණක් කියන්න පුළුවන්. යාවතකං ආකංකති යම් තාක් දුරට කතා කරන්න මං කැමති වෙනවද? මේ එහෙම නැත්නම් යාවතකං සරේන පහෝති ස්වරය මගේ යම් තාක් දුරට විහිදුවන්න කැමති වෙනවද? අන්න ඒ තාක් දුරට මම මගේ ස්වරේ විහිදුවනවා. මං හිතනවා රූපවාහිනී නාලිකාවක් කියන්නේ ඒ බුදුහාමුදුරන්ගේ මට්ටමේ නෙමෙයි, එහෙම කතා කරනව නෙමෙයි මේ. නමුත් අපේ මේ හඬ ලෝකයට ගෙනියන්න හදපු තැන. එතකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ උන්වහන්සේ කැමති විදිහට ධර්ම දේශනා කළා. කැමති විදිහට අනික් චක්‍රවාට වලටත් ඇහෙන්න බණ කියන්න උන්වහන්සේට පුළුවන්කම තිබුණා. ඒ නිසානේ කියන්නේ බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම දේශනාව පවත්වනකොට ධම්සක් පැවතුම් සූත්‍රයේ කියනවා දසසු ලෝක ධාතුසු සකම්පි සම්පකම්පි සම්පවේදී. දසදහසක් ලෝසක්වල වෙවුලා ගියා කියලා. ධර්මදේශනාව පැවැති ඉන්දියාවේ ඉසිපතනි මිගදායේ. ඒතර එක ලෝක ධාතුවක් කියන්නේ මේ 31 භවයක්. එබඳු 31 භව දසදහස් ගාණක් කම්පා වුණා කියලා. කොහොමද කම්පා වෙන්නේ? ඒවට තේරුණා. ඒවට දැනුණා. අහවල් ලෝකේ අහවල් දැන්න මෙහෙම බුදුරෙක් පහළ වෙලා අද මේ මංගල ධර්ම දේශනාව පවත්වනවා කියන එක පිළිබඳව සංඥාව ගියා. ඒක නිසා මේ ධර්ම sannivedanaya කියන එක හරීම වැදගත් කාරණයක්. ඒ ධර්ම sannivedanayට මගක් හදනවා විවෘත කරලා තියෙනවා කියන්නේ ජයමග මේ නාලිකාවෙන් ලෝකයට දෙන ආදර්ශය වගේම ලෝකයට දෙන දහම් පණිවිඩේ අමිල පණිවිඩයක් දෙන්න අපේ කාශ්‍යප හාමුදුරුවෝ මූලිකත්වය අරගෙන ක්‍රියා කරලා තියෙනවා. එහෙමනම් අපි මේ කරන්නේ අපේ ගුරුවරයා කරපු වැඩේ. අපේ ආචාර්යවරයා අපේ ගුරුවරයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ ධර්මයේ දේශනා කළා, ධර්මයේ පැහැදිලි කළා, ධර්මයේ විවරණය කළා, ධර්මයට අර්ථ විවරණ සැපෙව්වා, අර්ථ විවරණ සපයන්න අනික් හාමුදුරුවරුත් උනන්දු කළා. එහෙමයි බුදුහාමුදුරන්ගේ ස්වභාවය. ඒ නිසා යම් විදිහකට ඒ අර්ථ විවරණ වැරදි පැත්තකට යනවා නම් ඒකත් පෙන්නවා. මහණෙනි ඔක කොහොම නෙමෙයි මෙහෙමයි. ඔහොම කියන්න එපා. කියලා ඒ විදිහට උන්වහන්සේ ගුරුවරයෙක් හැටියට ඒව නිවැරදි කළා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළ මේ ධර්මය යම් කෙනෙක් හිතනවා මේ බුදුදහම කියන්නේ මරුණට පස්සේ වෙන ලෝකයක හොඳ ලෝකයකට උපදින්න පුළුවන්. එහෙමත් නැත්නම් ಗುಣධර්ම වඩලා රහත් වෙන්නම උගන්වන විදිහේ එහෙම පරලෝ පිළිබඳව දක්වන ධර්මයක් කියලා. ඒක වැරදි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටත් අනුදැන වදාළේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නටයි කියලායි. කුමක්ද අර්ථයෙන් අනුශාසනා කරනවා කියන්නේ? අර්ථයෙන් අනුශාසනා කරනවා කියලා කියන්නේ මෙලව ජීවිතේ සාර්ථක වීම සඳහා ධර්මයේ මෙලෝ ජීවිතයට කොහොමද මිශ්‍ර කරගන්නේ? මෙලව ජීවිතේ සාර්ථක වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කොහොම හරි හම්බ කරනවා කියන එක නෙමෙයි. හම්බ කිරීම අනිවාර්ය වශයෙන් ගිහියන්ට අයිති වැඩක්, කළ යුතුම වැඩක්. නමුත් අර්ථයෙන් අනුශාසනා කරනකොට හරි හම්බ කිරීම, මිල මුදලක් රැස් කිරීම, ව්‍යාපාර කර්මාන්ත කටයුතු කිරීම මේවා තමයි ඒවට තියෙන මාර්ගය. ඒකත් ධර්මානුකූල සන්දර්භයක් තුළ කොහොමද අපි කරන්නේ? ධර්මානුකූල සන්දර්භයේ නොඉක්මවා මේ වැඩේ කිරීමේ වැදගත්කම කුමක්ද? එහෙම කරනකොට ජීවිතයක් සාර්ථක වෙනවද කියන කාරණේ පිළිබඳව තමයි මම හිතනවා අපේ කාශ්‍යප හාමුදුරුවෝ මගෙන් මූලික වශයෙන් ප්‍රශ්න යොමු කළේ. උන්වහන්සේ ඇහුවේ නැතත් මම අර කාරණා ටික මුලින් කිව්වේ මේ වැඩේ කොයිතරම් වැදගත්ද කියන එක ලෝකයට හඬ ගාලා කියන්න ඕනේ නිසායි. ඒක මටත් ලොකු උපකාරයක් අපේ සයන්හන්ස. මොකද මේ එහෙම විශාල අර්ථයක් තියෙනවා කියන එක ඇත්තටම දැනුනේ ඔබ වහන්සේ මේ කියද්දී. ඒකින්ද තවදුරටත් ඒවා නිවැරදි කරමින් කටයුතු කරන්න ඕනේ කියලා අපිට අදහසක් ඇති කරගන්න පුළුවන්. ඔබ වහන්සේලා වගේ වියත් භික්ෂුන් වහන්සේලා මෙවැනි අර්ථ දැක්වීම් සිද්ධ කිරීම. ඔව්. එතකොට
අපි බලමු මේ ධර්මයේ කොහොමද ජීවිතයට යොදාගන්නේ කියලා. දරුවෙක් උපදින්න කලින් ඒ කියන්නේ අම්මා ගර්භිණී අවස්ථාවේ ඉන්නකොටයි අම්මයි දරුවයි ධර්මමේ රාමුවක පිහිටවන්නේ. ඒ මුලින්ම දරුවෙක් බඩට ආපුවම ඒ අම්මට උපදෙස් දෙන්නේ අටුවාව දෙපාරක් පන්සිල් සමාදන් වෙන්න කියලා. ඒ මොකද එකපාරක් තමන් වෙනුවෙන් එකපාරක් කුසහොත් දරු කලලේ වෙනුවෙන් පන්සිල් සමාදන් වෙන්න කියලා. එතකොට මේ ලෝකයට ජනිත කරන්නේ උප්පත්තිය ලබා දෙන්නෙම පන්සිල් සහිත තුනුරුවන් සරණගේ දරුවෙක්. මෙන්න බලන්න ධාර්මික පදනම ධර්මානුකූල සැකැස්ම මාතෘ ගර්භයේම සකස් කළා පින්වත් දරුවෙකුට උත්පත්තිය ලබා දීම. ඒතර ඔබ දන්නවා ඒ උත්පත්තිය ලබා දෙන්න ඉස්සෙල්ලා අඟුලිමාලාදී පිරිත් ධර්ම දේශනා කළා අම්මටයි දරුවටයි ආශිර්වාද කළා. එහෙමයි දරුවෙක් උපදින්නේ. එතන ඉඳලා ජීවිතයක ධර්මානුකූල සැකස්ම කියන මාතෘකාව ඔස්සේ මම මේ කරුණු ටික කියන්නේ බලන්න කුඩාම කාලේ ඉඳලා මේ දරුවා ධර්මානුකූල මාර්ගයකට ගෙනියන්න අපේ බණ පොත කරුණු පෙන්වන්නේ. පුංචිම දරුවෙක් දොරට වඩින වෙලාව. ඒ කියන්නේ දොරට ඒ කියන්නේ එළියට මේ ආලෝකය පෙන්වන්න එළියට ගන්න වෙලාව. ඒ ආලෝකයේ ගයක් ඇතුළේනේ හම්බ වෙන්නේ. ඒ ආලෝකයේ පෙන්වන්න එළියට ගන්න වෙලාවේ තුනුරුවන් සීකල්ලයි එළියට ගන්නේ. මංගල කෙස්රොද කපන වෙලාවේ ඒ අවස්ථාවේ තියෙන පහසුකම් වලට අනුව සමහර විට හාමුදුරුවෝ නමක් දෙනමක් වැඩමවල පිරිත් ඩිංගක් කියලා. දානි ඩිංගක් දීලා. එහෙමයි මංගල කෙස්රොද කපන්නේ. නම් තබන වෙලාවේ ඒ විදිහටයි නම් තබන්නේ. ඊළඟ අකුරු කියන වෙලාවේ අනිවාර්යෙන් තුනුරුවන් මුල් කරලයි අකුරු කියවීම කරන්නේ. ඊළඟට මේ දරුවා අධ්‍යාපනයේ සඳහා ශිල්ප ශාලාවට ශාස්ත්‍ර ශාලාවට අද කියන හැටියට ඉස්කෝලේට බාර දෙන වෙලාවේ තුනුරුවන් මුල් කරලා පන්සලට එක්ක ගිහිල්ලා දරුවට ආශිර්වාද කරලයි ඒ වැඩේ කරන්නේ. ඊළඟ දරුවා තරඟ විභාග වලට ඉදිරිපත් වෙන වෙලාවේ ආයෙත් තුනුරුවන් තමයි මුලට එන්නේ. මේ තුනුරුවන්ට තරඟ විභාග වලින් පාස් කරන්න බෑ. අද හිතනවා මේ ශිෂ්‍යත්වයට ඉස්සෙල්ලා ලොකු බෝධි පූජාවක් තියලා මේ එහෙමත් නැත්නම් විශාල පින්කමක් කරලා තෙල් ඩිංගකුත් ගාලා සමහර විට මේවා මේ මාධ්‍යවල කියන්න හොඳද මන් දන්නේ නැහැ. සමහර විට ඇතැම් අය පෑනක් දෙනවා මෙන්න මේ පෑනෙන් ගෙනහිල්ලා ලියන්න කියලා ශිෂ්‍යයා. සයනසේ පෑන මතුරලා. ඒ වචනේ නොකියයි මං කිව්වේ. ඒ වචනේ නොකියයි මං කිව්වේ. ඒ විදිහට අන්න එහෙම මිත්‍යා විශ්වාසයන්ටත් මේ කරන කොටගෙන මිනිස්සු යොමු කරන අහිංසක අය මුලා කරන ස්වභාවිකුත් සමාජයේ තියෙනවා. ඒවට අපි රැවටෙන්න හොඳ නැහැ. පෑනට මතුරලා දුන්නාට පෑනට පුළුවන් කමක් නැහැ. ඒ පෑනෙන් ලියලා විභාගේ පාස් කරන්න. නමුත් අපේ සම්ප්‍රදාය විසින් සංස්කෘතිය විසින් අපිට උගන්වලා තියෙනවා ධර්මානුකූල පදනමක තුනුරුවන් මුල් කරලා මේ වාගේ සුබ කටයුත්තකට ඉදිරිපත් වෙන්න. සනස ඒ වෙලාවේදී ඒ තුනුරුවන් මුල් කරගෙන පංචශීලයේ පිහිටලා තමන්ගේ ශක්තිය වර්ධනය කරගත්ත පුද්ගලයා තුළ නැගෙන ප්‍රමෝදය. එතකොට හිතක එහෙමයි හිතක නැගෙන ඒකාග්‍රභාවය. දරුවා තුළ තියෙන ප්‍රීතිය. අර ඒකාග්‍රභාවය පැහැදිලිවම අර නොසන්සුන්කම උද්දච්ච කුක්කුච්ච නැතුව පැහැදිලිවම අර ධර්මය තුළින් ලොකු පන්නරයක් ලබනවා. ඒක තමයි ඒකෙන් දෙන්නේ. ඒක තමයි පන්නරේ තමයි දෙන්නේ. බෝධි පූජාවෙන් දෙන්නේ පන්නරේ. පිරිත් නූලක් බැඳලා ආශිර්වාද කිරීම තුලින් දෙන්නේ පන්නරේ. මේ දරුවට හිතෙනවා විවාහ ගෙලිනකොට මට අපේ ලොකු හාමුදුරුවෝ ආශිර්වාද කළා. එහෙමයි. පිරිත් නූල බැඳ. ඒ නිසා මට මේක වරදින්නේ නැහැ. අන්න මතක් වෙලා එනවා. ඒ වගේම නිදිමත හැදෙන්නේ නැහැ. කයේ අලසකමක් නැහැ. සිතිවිලි වල අලසකමක් නැහැ. මේ කයේ අලසකම කියන්නේ වෙනම එකක්. හිතවිලි වල අලසකම කියන්නේ වෙනම එකක්. යා කායස්ස අකල්ලතා අකම්මඤ්ඤතා තීනං යා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතා මිද්ධං. එතකොට මේ තීන මිද්දේ දුරු වෙනවා උනන්දුවෙන් උත්සාහයෙන් යුක්තව පෙනී හිටින්න පුළුවන්. දැන් අපි මේ ආවේ දරුවා තරඟ විභාග වලට ඉදිරිපත් වෙන අවස්ථාවටයි. ඒ තරඟ විභාග වලින් පස්සේ වැඩිහිටියෙක් බවට පත් වෙලා රැකී ආරක්ෂාවකට යන වෙලාවේ ඒ තුනුරුවන් තමයි මුලට ගන්න. මේ දරුවාගේ ජීවිතයේ අභිවෘද්ධිදායක අවස්ථාවක් සලකනවා සරණ මංගල්‍යයකට එහෙම නැත්නම් විවාහයකට ඇතුළත් වීම විවාහ ජීවිතයක් ආරම්භ කිරීම. නියත වශයෙන්ම තුනුරුවන් අරමුණු කරලායි විවාහ ජීවිතයට ඇතුල් වෙන්නේ. විසාඛාවගේ විවාහය, නන්ද කුමාරයාගේ විවාහය මේ ආදී අපේ සංස්කෘතියේ දක්වන එදා පැවතිච්ච විවාහ මංගල වලදී කොයි විදිහටද බුදුහාමුදුරුවෝ වැඩමවලා පිරිත් කියලා දන් දීලා මේ කටයුත්ත කළේ කියන එක දන්නවා. ඊළඟට විවාහයෙන් පස්සේ ලැබෙන අග්‍රඵලය තමයි දරුවෙක් දැකීම. ඒ දරුවා දකින්න ඉස්සෙල්ලාම අපි දැන් අර මුලටම යන්න වෙනවා අපිට ආයෙත් එතනට එනවා. ඊළඟට
ලෙඩ දුක් වලට භාජනය වෙනකොට සමහර විට අභිවෘද්ධිය සඳහා විදේශගත වෙනකොට ඒ විදිහේ නොයෙක් ජීවිතයේ සන්ධිස්ථාන වලට ගිහිල්ලා අන්තිමට මරණ මංචකයටත් තුනුරුවන් තමයි එන්නේ. එහෙමයි. එතකොට එහෙමනම් මේ තුනුරුවන් හා ජීවිතය අතර තියෙන අවියෝජනීය සම්බන්ධතාවයක්. මේ ගිහි ජීවිතයක් ගැන අපි කියන්නේ. මේ තුනුරුවන්ගෙන් ලබන අවියෝජනීය සම්බන්ධතාවයේ තුල නිරන්තරයෙන් තුනුරුවන් උපදෙස් දෙන්නේ කොහොමද? මරණයෙන් මස්ත දිව්‍ය ලෝකයන්ට කියලාම නෙමෙයි. වාය මේ වේත පුරිසෝ යාව අත්ථස්ස නිප්පදා. බලාපොරොත්තු වෙන තැනට යනකම් උත්සාහය අතාරින්න එපා. උද්‍යෝගිනම් පුරුෂ සිංහ මුපේති ලක්ෂ්මී. ලක්ෂ්මී කියන්නේ ශ්‍රියාකාන්තාවට. මේක සංස්කෘත ශ්ලෝකයක්. මේක පඬිවරයෙක් කියපු ශ්ලෝකයක්. එතකොට මේ ලක්ෂ්මිය ශ්‍රියාකාන්තාව එන්නේ උද්‍යෝගිනම් පුරුෂ. උද්‍යෝගිමත් පුරුෂයන් ඉන්න තැනටයි. උනන්දුවෙන් වැඩ කරන ඉන්න තැනටයි ලක්ෂ්මිය එන්නේ. ගම්වල ඉන්න ලක්ෂ්මිලාට මේ කියන්නේ ශ්‍රියාකාන්තාව ගැනයි. එතකොට ඒ නිසා මේ ඒ කියන්නේ සෞභාග්‍යමත් ජීවිතය කියලා සෞභාග්‍යමත් ජීවිතයක් තමන් කරා එන්න නම් උද්‍යෝගයෙන් වැඩ කරන්න. උනන්දුවෙන් වැඩ කරන්න. ඒකම තමයි අර වායමේ වේත පුරුෂෝ යාවත්තස්ස නිප්පදා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට නිරන්තරයෙන් පුද්ගලයා උනන්දු කරන, උත්සාහවන්ත කරන, උට්ටහත නිසීදත කෝ අත්ථෝ සුපිනේනව. නැගිටින්න, වැඩ කරන්න, ඉදිරියට යන්න. නිකන් නිදාගෙන ඉඳීමෙන් තේරුමක් නැහැ. ඒකට හොඳම ආදර්ශය තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතය. උන්වහන්සේ නිදා ගැනීම සඳහා එහෙම නැත්නම් සැතපීම සඳහා වැය කළේ පැය දෙක තුනක තරම් පුංචි කාලයක්. උන්වහන්සේට කරගන්න දෙයක්වත් නැහැ. උන්වහන්සේ වැඩ ඉවර කරපු කෙනෙක්. නමුත් මුළු ජීවිතේම උන්වහන්සේ කැප කළා සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන්. දැන් මම මේ තව සූත්‍ර සාහිත්‍යයට ඇතුල් වුණා විතරයි මේ කියන්නේ. ඉදිරියේදී අපි අවශ්‍ය විදිහට අවශ්‍ය තැනදී විවරණය කරමු. එහෙම සනස. තමන් උපයන මුදලින් කොටස් 4කට බෙදලා මින් එක කොටසක් පරිභෝජනය සඳහාත් කොටස් 2ක් ආයෝජනය සඳහාත් තව කොටසක් තමන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා තබා ගන්න කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි සයන්ස මේක කියනකොට මේ අපේ අයට ලොකු ගැටලුවක් ඇති වේවි මේ මෙතන මම දකින්න හැටියට ඔබ වහන්සේ නිවැරදි කරන්න එකපාරටම කෙනෙක් හිතයි අපිට ලැබෙන ආදායමෙන් කොහෙන් 4/1 ජීවත් වෙන්න තියා අපිට මේ 100ක් ලැබෙනවා නම් 125ක් විතර වුණ ජීවත් වෙන්න කියලා. මෙය පටලවා ගැනීමක් කියලා මම දකින්නේ. ආරම්භයේ හිතුවොත් අපේ සයන්ස යම් කිසි කෙනෙක් අපි හිතුවොත් අපේ දරුවෙක් දෙමව්පියන්ගෙන් යැපෙනවා. මේ දෙමව්පියන්ගෙන් යැපෙන දරුවා රැකියාවක් හොයාගන්නවා. හොයාගත්තම එයාට රුපියල් 10000යි නම් පඩිය ලැබෙන්නේ ඉස්සෙල්ලාම. මේ ළමයා දෙමව්පියන්ගෙන් යැපෙමින් හරි තමන්ගේ ආදායම 2500ක් තමන්ට අවශ්‍ය දේවල් වලට අරගෙන 5000ක් ආයෝජනයකට යොදනවා කියන්නේ ඊළඟ මාසේ ආදායම වැඩි වෙනවා කියන එකනේ. ඉතින් මෙයා ওই විදිහට තව 2500ක් ඉතුරු කරලා මේ 5000 ආයෝජනයකට යෙදවීමෙන් අපේ සයන්ස එයාට කෙටි කාලයක් ඇතුළත 10000ක් වියදම් කරන්න ඕන නම් 40000ක් හම්බ කරන්න පුළුවන්. ඒ තත්ත්වයට එයා යොමු වෙනවා. මේ ආර්ථික න්‍යායත් එක්ක යොමු වෙනවා. දැන් අපේ රටක් ගත්තත් අපේ සයන්ස මේ හැමදේම පරිභෝජනය සඳහා. ණයක් ගත්තත් පරිභෝජනය සඳහා. අපේ හැම තැනකම වගේ තියෙන පවුලක් ගත්තත් ඒ පවුලේ ආර්ථික න්‍යාය තුල හැම වෙලේම බලන්නේ පරිභෝජනය. අනිත් එක සැලසුම් හදද්දිත් අපි දකිනවා 100ක් ලැබෙනවා නම් 125ක් වියදම් කරන්න ලීසින් දාලා වාහනයක් අරගෙන අර ඉවසිල්ලක් නැහැ. ඒ කියන්නේ ලැබෙන ප්‍රමාණයට වඩා චුට්ටක් හරි වැඩියෙන් වියදම් කරන්න තමයි හැම වෙලේම බලන්නේ. මේ ඉවසීමත් එක්ක කෙටි කාලයක් දුක් විඳින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කෙටි කාලයක් දුක් විඳලා තමන්ගේ වෙන ක්‍රමයකින් හරි යැපිලා යම් කිසි අත්‍යවශ්‍ය දේ පටන් ගන්න ඉස්සෙල්ලා වෙන දෙයකින් යැපිලා හිටියේ. ඉතින් ව්‍යාපාරයක් ආරම්භ කරනකොටත් පොඩියට පටන් ගන්නකොට ඒ ලැබෙන ආදායමෙන් කොටස් 2ක් නැවත ආයෝජනයකට යොදනවා නම් ඒ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. ඒ වගේ න්‍යාය ධර්මයක් ඉතා ප්‍රායෝගිකයි නේද අපේ සයන්ස? සම්පත් පරිභෝජනයේදී කෙසේ ක්‍රියා කළ යුතුද කියන කාරණේ. එහෙමයි. මේකෙදී අපි සාකච්ඡා කරන්නේ මේක බෞද්ධයින්ට විතරක් අදාළ කතාවක් නෙවෙයි. එහෙමයි. කවුරු වුණත් සම්පත් පරිභෝජනය කළ යුත්තේ කෙසේද? දැන් හැම දිනාටම ආර්ථිකයක් අවශ්‍යයි. එහෙමයි. අපිට ආර්ථික අවශ්‍ය නැද්ද? අපි හාමුදුරු අපටත් බුදුහාඳුරු ආර්ථිකයක් පෙන්නුවා. අපට පෙන්නපු ආර්ථිකය තමයි පාත්‍රය. පාත්‍රය තමයි භික්ෂුන් වහන්සේගේ ආර්ථිකය.
උන්වහන්සේට අවශ්‍ය අවස්ථාවේදී පාත්‍රය අරන් පාරට බැහැපුවාම උන්වහන්සේට අවශ්‍ය කරන දානමාන නම් ඒ දානමානත් ලැබෙයි. දහත් බෙහෙත් ගිලම්පස නම් ඒවත් පාත්‍රයට ලැබෙයි. පාත්‍රය අරගෙන උන්වහන්සේ නිතර ඒ ප්‍රදේශයේ සංචාරය කරනකොට වඩිනකොට මිනිස්සුත් ඇවිල්ලා හයි මොකද වෙන්න ඕනේ කියලා. ඒතර බලන්න කාටවත් කරදරයක් නැති ආර්ථික න්‍යායක් භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළා. ඒ නිසානේ සාටියමත් හාමුදුරුවෝ රජ කෙනෙක් සාටියමත් කියන්නේ. රජ කෙනෙක් මහණ වුණා. ඔහු සාටියමත් නමින් මහණ වුණේ. සාටියමත් හාමුදුරුවෝ මහණ වුණාට පස්සේ කොහොමද කිව්වේ? පච්චති මුනිනෝ භත්තං තෝක තෝකං කුලේ කුලේ. එතකොට මා වෙනුවෙන් හැම ගෙදරම බත් ඩිංග ඉදෙනවා. හැම හැලියකම මට බත් හැන්දක් තියෙනවා. පිණ්ඩිකාය චරිස්සාමි අත්ති ජංගා බලම්මම. මම පිණ්ඩපාතේ වඩිනවා. මගේ කෙන්ඩ දෙකේ හයිය තියෙනවා. ඒ කියන්නේ මට වඩින්න පුළුවන් කියන එකනේ. මගේ කෙන්ඩ දෙකේ හයිය තියෙනවා. ඒතකොට මේ සුළුපටු කෙනෙක්ද මේ කියන්නේ? රජ කෙනෙක් මේ කියන්නේ. එතකොට බලන්න මේකෙන් බුදුහාඳුරෝ පෙන්වා වදාලේ අවමයෙන් පෝෂණය වීමේ හැකියාව. අවමයෙන් සන්තෝෂයටපත් වීමේ හැකියාව භික්ෂූන් වහන්සේ තුල තිබෙන්න ඕනේ. ඒ කාරණේම තමයි සාමඤ්ඤඵල සූත්‍රයේදී පෙන්වුවේ සෝ භික්ඛු සන්තුට්ඨෝ හෝති කාය පරිහාරියේන චීවරේන කුච්චි පරිහාරියේන පිණ්ඩපාතේ. සිවුරෙනුත් දාන ටිකුනුත් උන්වහන්සේ සන්තෝෂයටපත් වෙනවා. දැන් අපි රජගෙදර බලන්න ගියත් මේක තමයි පොරවගෙන යන්නේ. කාශ්‍යප හාමුදුරන්ගේ මේ නාලිකාවට ආවත් මේක තමයි පොරවන්නේ. දැන් තව ටික වෙලාවකින් මේ වැඩ ඉවරලා තව දිහාකට යනවා නම් ඒත් මේක තමයි. යම් අවස්ථාවකදී මංගල යුලකට ආශිර්වාද කරන්නම් ඒත් මේක තමයි පුරවාගෙන යන්නේ. අවමංගල සභාවටත් මේක තමයි පුරවාගෙන යන්නේ. අන්න බලන්නකෝ කාය පරිහාරියේන චීවරේන කුච්චි පරිහාරියේන පිණ්ඩපාතේ. අපිට මොනවද ලැබෙන්නේ? ලැබෙන දේ අපි පාවිච්චි කරනවා. ලැබෙන දේ වළඳනවා. එතකොට අවමයෙන් ජීවත් වීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. රසමසෝලෙන් ඉතාම ඉහළ විදිහටත් හාමුදුරුන්ට දාන ලැබෙනවා, අපිට දාන ලැබෙනවා. ඒ දානෙත් අපි භාර ගන්නවා, පිළිගන්නවා. හොඳට ලැබිච්චාම හොඳට වළඳනවා කියන එකෙත් අමුත්තක් නැහැ. ඒක පොඩ්ඩක් මේ දායකයෝ පින්වතුන්ලා දැනගන්න ඕනි කාරණයක්. බුදුහාමුදුරන්ගේ චරිතයට කොහොමද මේ කාරණේ සම්බන්ධ වෙන්නේ? මේ අතිරේක දෙයක් මෙතන මම කියන්න හදන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේගේ දානයේ සම්බන්ධයෙන් උන්වහන්සේගේ ක්‍රියාකලාපේ පෙන්නවා බුදුහාමුදුරන්ට තරම් හොඳට රස තේරෙන කෙනෙක් ලෝකේ තවත් නැහැ. හොඳටම රහ තේරෙන්නේ බුදුහාමුදුරන්. රස පටිසංවේදී සෝභවම් භෝගෝතම. ලුණු රස, පිටි රස, තෙල් රස, කහට රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි රස, ලවණ රස මේ හැම රහක්ම හොඳටම තේරෙන්නේ බුදුහාමුදුරන්ටයි. ඒ වගේ මුන්වහන්සේ දානේ වළඳන්නෙත් කොහොමද? සෝ භගවා රසං රසේන ආහාරං ආහාරේති. රහ විදිමින් බුදුහාමුදුරුවෝ වළඳන්නේ. බුද්ධ පූජාවටත් හොඳට ලුණු ඇඹුල් ඇතුව බුද්ධ පූජාව කියන්නේ ඒකයි. හැබැයි මේකේ වෙනසක් තියෙනවා. හොඳට රහ තේරෙනවා. රස විඳිමින් වළඳනවා. නමුත් ඒ රස විඳිමින් වළඳින්නේ කොහොමද? උන්වහන්සේ දාය ටික වළඳන්නේ කොහොමද? නෝ රස රාග පටිසංවේදී. අන්න ඒකයි වැදගත්කම. උන්වහන්සේ ආශාවෙන් රසය වළඳන කෙනෙක් නෙමෙයි. රසවත් දෙයක් ලැබුණාම මේ රසවත් හැටියට වළඳනවා. නමුත් හෙට උන්වහන්සේට මොනතරම් නී රස දෙයක් ලැබුණත් ඒත් සමසිතින්. අර ඊයේ වළඳපු එක ගැන කතාවක් නැහැ. සමසිතින් ඒ දානි වළඳනවා. කොහොමින් හෝ වේවා අවමයෙන් සන්තෝෂයටපත් වීමේ අවමයෙන් යැපීමේ න්‍යාය බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන්ම ලෝකෙට පෙන්වා වදාළා. ෂූමාකර් කියනවා මේ වර්තමාන විද්වත් ලෝකයේ වචනයක් මෙතන මම මිශ්‍ර කරන්නේ මේ මහ පොළොවට පුළුවන් මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. ඒකට මහ පොළොව ප්‍රමාණවත්. යම් වෙලාවකදී මිනිස් අවශ්‍යතා සම්පූර්ණ කරන්න මහ පොළොවට නොහැකි බව දැනුනොත් කිසියම් ආකස්මික බලවේගයකින් ටිකක් ඉවත් කරනවා. මම මේ දැන් මේ වෙලා යන එක ගැන කියනෝනේ මම කැමති නෑ එහෙම ඒ වචන එහෙම කතා කරන්න. නමුත් කිසියම් ආකාරයකින් මහ පොළොවට මේ ඔරොත්තු දෙන මට්ටමට මේ ජනානුපාතයේ ගේන්න මේ ස්වභාව ධර්මයේ විසින් ක්‍රියාත්මක වෙනවා. එතකොට නමුත් මහ පොළොවට පුළුවන් කමක් නෑ මිනිස් අවශ්‍යතා සම්පූර්ණ කළාට මිනිස් ආශාවන් සම්පූර්ණ කරන්න. මිනිස් ආශාවන්
තෘප්තිමත් කරන්න මහල් පොළොව සමත් වෙන්නේ නැහැ. ඒතකොට මිනිස්සුන්ගේ ආශාවල් කියන ඒවා කොච්චරක් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔබ දන්නවා කවදාවත් තෘප්තියටපත් නොවන විදිහේ අතෘප්තිකර ජීවන රටාවක අපි එහාට මෙහාට දුවමින් අතරමං වෙන පිරිසක් බාටපත් වෙලා තියෙනවා. ඒ නිසා මිනිස් ආසාවන් අවම කර ගැනීමේ වැදගත්කම තමයි අර කාශ්‍යප හාමුදුරුවෝ කියපු අර එක කොටසක් පරිභෝජනය කරන්න ආදි වශයෙන් ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ චතුත්ථංච නිදාපෙය්‍ය. කාලය හා ඒ කාලයේ යම් කාලවකවානුවක ක්‍රියාකාරී වෙන ස්වභාවයට අනුව එදාට ගැලපෙන්න තමයි බුදුහාඳුරේ දේශනාව කළේ. ඒ කාලේ බහුල වශයෙන් මේ මිල මුදල් වලට වඩා භාණ්ඩ හුවමාරුව හා ධාන්‍ය තැන්පත් කිරීමනේ කළේ. එතකොට මේ දැන් අදත් මේ ලබු ඇට බැඳිගල ශිලාලිපියේ සඳහන් වෙනවා ලංකාවේ. ලබු ඇට බැඳිගල ශිලාලිපියේ සඳහන් වෙනවා ධාන්‍ය බැංකුවක තැන්පත් කිරීම. එතකොට තැන්පත් කරපු ධාන්‍ය වලට අවසානයේ පොලියක් ලැබෙනවා. ඒ නිසා 4න් 1ක් පරිභෝජනයට තබා ගැනීම තබා 2න් 1ක් පරිභෝජනයට තබා ගැනීම. අවශ්‍යතාවයේ අනුව කිසියම් ප්‍රමාණයක් ඉතුරු කරන්නත් පුළුවන් නම් හැබැයි කන්නේත් නැතුව බොන්නේත් නැතුව කිසිම පිනක් දහමක් කරන්නේත් නැතුව යුතුයකනුත් ඉටු කරන්නේ නැතුව නිකම්ම ඉතුරු කරනවා කියන එක බුදුදහම අනුමත කරන්නේ නැහැ. මිනිස්සෙක් තමන්ගේ ජීවන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ සම්පූර්ණ කරගන්න අතර වැඩි වශයෙන් ණය නොවී ඉන්න වග බලා ගන්න ඕනේ. දැන් බලන්න අද මේ ණය වීම නිසා මේ අපේ රටේ මිනිස්සු මුහුණ දෙන බරපතල ගැටලුවක් තියෙනවානේ. මම දැක්කා පහුගිය දවසක මේ විදිහේ වැඩසටහනකට ගිහිල්ලා ඒ වැඩසටහන පටන් ගන්නකම් මට විනාඩි 10ක් විතර ඉන්න වුණා. ඒ ඉන්න වෙනකොට ඉතින් මට එහෙම ඩිංගක් වෙලා තිනවා නම් මම මොකක් හරි බලන පොතපත ළඟ පත්‍රයක් තුනේ පත්‍රය අරන් බැලුවා. ඒ පත්‍රයේ තියෙනවා මේ සෆාරි ජීප් ඔය කැලේ ඇවිදින සෆාරි ජීප් උඩවලවේ සෆාරි ජීප් 100කට වැඩි විකුණන්න දාලා කියලා. ඒ කියන්නේ ඒ අයට අර ලීසින් වාරික ගෙවා ගන්න බෑ. අඩු මුදලට විකුණන්න දාලා තියෙනවා ඒ සෆාරි ජීප්. ඒ මොකද විශාල විදිහට ඒ ණය ප්‍රදනම මත මේවා මිලදී ගත්තා. අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. වැඩේ ගෙනියන්න බෑ. ඒ නිසා දැඩි ලෙස ණය වෙලා වාහන ගත්ත අය ඔය සංචාරක කර්මාන්තේ අරමුණු කරගෙන ඒ විදිහේ කටයුතු කරන අය අද අසීරුතාවයටපත් වෙලා ඉන්නවා. මේ අය මුල ඉඳලා කල්පනා කළා නම් ටිකෙන් ටික යම්කිසි සංරක්ෂණශීලී ප්‍රතිපත්තියක පිහිට වැඩ කරන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. එමෙතනස් මේ ඒකට මට පොඩි දෙයක් එකතු කරන්න හිතුණා මේ වෙලාවේ. මේ ඔය ශුද්ධ ණය දෙන ආයතන මේ ගම් වලට ගිහිල්ලා අපේ මේ උපාසිකාවන්ට විශේෂයෙන්ම මේ පණිවිඩය දෙන්න ඕන හින්දා පසුගිය කාලීනව දැන්ට වසර 7-8කට ඉස්සෙල්ලා වගේ ඒ වගේ ආයතන බිහි වුණා ගොඩක්. ඒවා මේ ගම් වලට ගිහිල්ලා ණය උවමනාවක් නැති අයට ණය උවමනාවක් නැති ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල විශේෂයෙන්ම බවලත් උදවියට කියනවා අපි මෙච්චර ලක්ෂයක් දෙන්නම් එකහමාරක් දෙන්නම් දෙකක් දෙන්නම් ඔයාලට මේ විදිහට කරගන්න පුළුවන් මේ විදිහට කරගන්න පුළුවන් කියලා. මේකට පොළඹවනවා. පොළඹවල දැන් මේ වෙනකොට ඒ අය ඒ ණය ලබාගෙන ඒ ණය ලබාගෙන දැන් පොලියත් එක්ක ගෙවා ගන්න බැරුව උදේ ඉඳන් හැන්ද වෙනකන් හම්බ කරන ටික ඔක්කොම අර ණයකාරය එනවා අරගෙන යන්න. ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා ගම් දනව් වල මේ අනවශ්‍ය ආකාරයේ වැඩපිළිවෙලක් ඉදලා පිසන්න. තමුන්නාන්සේ ඔය කියන වැරදි වැඩපිළිවෙල පටන් ගත්තේ අපි ඉන්න පළාතේ. එහෙමයි. තේරෙනවද? ලංකාවේ ඉස්සෙල්ලා පටන් අරන් තියෙන මේ පළාතේ. අපි ඔය සම්බන්ධයක් නැහැ. නමුත් ඒ පළාතින් තමයි ඒක ආරම්භ වෙලා තියෙන්නේ. ඒකට කියන්නේ නිකන් සාමාන්‍ය විවාහාරයේ ඔය වැඩේට කියන්නේ ඩේලි කලෙක්ෂන්. එහෙම මම කියන්න හිටියා මෙතන. ඒ කියන්නේ මම අහලා තියෙන හැටියට කිසියම් මුදලක් දෙනවා රුපියල් 5000ක් කියමුකෝ. ඒ 5000 දෙනවා 5000 කොටස් 60කට බෙදලා. එහෙමයි. දවස් 60කදී. සමහර දවසකට ගන්න රුපියල් 53ක් වෙන්න පුළුවන්. නමුත් අන්තිමට දවස් 60 යනකොට මේ 5000 12500ක් වෙනකන් අරගෙන. බලන්නකො මොකද්ද කියලා මේ වැඩේ තියෙන්නේ. 5000 12500ක් වෙනකන් අය වෙන්න තමයි දිනපතා පොලියයි අර මුළු මුදලෙන් කොටසකුත් එක්ක අය කරන්නේ. එකපාරටම හිතෙන්නේ හරි ලොකු පහසුවක් කියලා. පහසුවයි. දවසකට ගෙවන්න තියෙන්නේ 50යි 60යි 70යිනේ. ඉතින් ඒ නිසා නමුත් හැමදාම මේ මුදල ගන්න එනවා. එහෙමයි. ඇවිල්ලා මේ මුදල එකතු කරනවා.
එහෙම නැත්තම් ඒවා ගෙවන්න බැරි වුණොත් ඒ තවත් යම් දේවල් මේ අපිට මේ වාගේ බාන්දේවල ප්‍රසිද්ධිය කතා කරන්න බැරි දේවලුත් ඒව ඇතුලේ තියෙනවා කියන බව මේ අපිට අහන්න ලැබිලා තිනවා. කොහොමෙන් හෝ වේවා ඒ විදිහට ණය ගන්න එපා කියලා බුදුදහමේ තියෙනවද නැහැ. අන්න ඒක අපි මෙතනදී වැදගත් විදිහට සාකච්ඡා කරන්න ඕනේ ධර්මානුකූලව. ණය ගැනීම බුදුදහමේ අනුමත කරලා තියෙන දෙයක්. එහෙමයි. තේරුණාද? දැන් ඔය පොලියට දීමනේ ඔය කියන්නේ. පොලියට දීම බුදුදහමේ අනුමත කරලා නැද්ද? පොලියට දීම පොලියට ගැනීම අනුමත කරලා නැද්ද? අනුමත කරලා තියෙනවා. එහෙමයි. ඒක දක්වන්නේ වඩ්ඩිම් පයෝජෙන්ති වැඩි කිරීමේ යෙදේ. හැබැයි ඒ පොලිය ඊටාම සාධාරණ සුළු පොලියක් වෙන්න ඕන. එතකොට අනේ පිටිසිටුතුමා කියන්නේ සුප්‍රකට වෙලෙන්දේ. සමහරට එතුමාගේ බැංකු තිබුණා. ඒ බැංකුවල මේ වැඩේ කළා. එහෙමයි. හැබැයි මේ වැඩේ එතුමාගේ බැංකුවල කළේ ඊටාම සාධාරණ විදිහට. ඒ වගේම ණයක් ගන්න පුද්ගලයා දැන් අපි ආර්ථිකයේ පැත්තටයි මේ හැරෙන්නේ. ණයක් ගන්න පුද්ගලයා තේරුම් ගන්න ඕනේ. ඉනං ආදාය යෝ කම්මන්තේ පයෝජෙන්ති. ඉනං කියන්නේ ණය අරගෙන යම් කෙනෙක් කර්මාන්තයක යොදවනවද නිකම්ම ණය ගන්නව නෙමෙයි එක්ක ව්‍යාපාරයක් පටන් ගන්න එක්ක ලොකු කර්මාන්තයක් පටන් ගන්න එහෙමත් නැත්නම් ගොවිතැනක් කරන්න අමුතු වැවිල්ලක් ගොවිතැනක් කරන්න එහෙමත් නැත්නම් කඩයක් පටන් ගන්න එහෙමත් නැත්නම් වාහනයක් අරගෙන මොකක් හරි ව්‍යාපාරයක් කරන්න මේ මොකක් හරි දෙයකට නේ අන්න ඉනං ආදාය ණය අරගෙන යෝ කම්මන්තේ පයෝජෙන්ති යම් කෙනෙක් කර්මාන්තයක යොදවනවා නම් අවසානයේ මේක කරගෙන යනකොට තමන්ගේ කර්මාන්තේ සමිජ්ජෙයියොන් අන්න සමෘද්ධිමත් වෙනකොට ඉන මූලං අරගත්ත ණය ටිකෙන් ටික ගෙවා දමන්න ඕනේ. එහෙම නැත්තම් යෝහවේ ඉනමාදාය චුජ්ජමානෝ පලායති. යමෙක් ණය අරගෙන ඒ ණය නොගයා අරිනවා නම් එබඳු පුද්ගලයා වසලෙක් කියලායි බුදුදහමේ දක්වලා තියෙනවා. එතකොට ණය අරගෙන කම්මන්තේ සමිජ්ජයොන් කර්මාන්තේ සමෘද්ධිමත් වෙනකොට සාර්ථක වෙනකොට අන්න පෝරාණි ණය මූලානි බ්‍යන්ති කරෙය්‍යෝ. බලන්නකො මේ ආර්ථික ගැන කාශ්‍යප හඳුරු කියලා තියෙන ලස්සන මේ සූත්‍රවල. තවත් මං වචනයක් කියන්නම්. සමහරට මේ දායක පින්වතුන්ලා මේ අහගෙන ඉන්න පින්වතුන් පින්විතයන් හිතයි මේවා ගැනත් අපේ බුදුහාඳුරෝ දේශනා කළා. එහෙමයි. දැන් ලොකුවට ණය දෙනවා සමහර බැංකු වලින්. සාධාරණ විදිහට යුක්තිගරුක විදිහට ණය දෙන රජයේ බැංකුවක්ම කියලා හිතමු. ඒ රජයේ බැංකුවත් යම්කිසි අපි හිතමු වැවිල්ලකට ණය දුන්නා. නමුත් මේ වැවිල්ල කරගෙන ගියානේ මේ මිනිස්සයා හොඳට මේ වැවිල්ලේ අස්සන්න විකුණලා එපා ගෙවන්න. නමුත් කරන්න බැරුව ගියා හොඳට ගොයන් ටික කිරි වැදීගෙන පැහිගෙන එන වෙලාවේදී මහා නියගයක් ඇවිල්ලා ඔක්කොම වේලිලා ගියා. එහෙමත් නැත්තම් ගොයන් කපන්න කිට්ටු වෙනකොට මහා ගම් වතුරක් ඇවිල්ලා දෙගොඩ තලා ගිහිල්ලා කුඹුරු තියෙන තැනක්වත් ඇලවේලි නියරවල්වත් හොයන්න බැරි තත්යකටපත් වුණා. එතකොට ආයි බැංකුවෙන් එනව නේද? ඇවිල්ලා බලනවා. බලපුවම කතන්දරේ ඇත්ත. වෙලා තියෙනවා. එතකොට එහෙම වෙලාවේදී මොකද්ද බැංකුව අනුගමනය කළ යුතු ක්‍රමය? අපේ බණ පොතේ තියෙනවා. එහෙමයි. අපේ බණ පොතේ තියෙනවා යම් වෙලාවක ගත්ත ණය කර්මාන්තයේ යොදවලා හොඳින් කර්මාන්තේ කරගෙන ගිහිල්ලා හදිස්සිය අනපේක්ෂිත අනතුරකටපත් වෙලා කර්මාන්තේ සමෘද්ධුනේ නැත්තම් ඒ පෝරාණි ණය මූලානි පුරාණ ණය මූලය පන්නේ අලිකිත්වා පුනපාබතන් දාතබ්බා බොල් ණය හැටියට කපා හරින්නේ කියනවා. පන්නේ අලිකිත්වා කියන්නේ ඒ කොලේ ලියලා තිබිච්ච ඒවා අයින් කරන්න. එතකොට බොල් ණය කියන සංකල්පෙ කොහෙද තියෙන්නේ? අපේ බණ පොතේ. පන්නේ අලිකිත්වා ඒවා කපලා අහ කරලා පුනපාබත ඒකයි වැදගත්කම ආයෙ දෙන්න කියනවා. මොකටද මේ ආයෙ දෙන්න කියන්නේ ආයෙ මේ මනුස්සර නැගිටින්නේ. ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් බෞද්ධ ආර්ථිකය බලන්නේ නිරන්තරයෙන්ම පළවෙනි සැරේ වැටුණත් අත දෙන්න. දෙවෙනි සැරේ වැටුණත් අත දෙන්න. තුන්වෙනි සැරේ වැටුණත් අත දෙන්න. අත දීලා මිනිස්සයා නැගී හිටීමේ වෑයමකයි බෞද්ධ ආර්ථිකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පරලෝ ගැන කියා පරලෝට මඟ පෙන්වන ධර්මයක් පමණක් නෙමේ බුදුදහම නිරන්තරයෙන්ම මෙලෝ ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා මාර්ගය පෙන්වන ධර්ම. මං හිතන්නේ නව පැත්තක් දකින්න ඕන පැත්තක් විවර වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. මොකද එහෙම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන තියෙන සංකල්ප අපේ පුද්ගලයන් අතර
ඉතාමත්ම මේ වැරදි සංකල්පයක් තියෙන්නේ. මොකද මේක මේ ලෞකික ජීවිතයට අපේ සාමාන්‍ය පැවැත්මට මේ කිසි දෙයකට භාවිතා කරගන්න බැරි මේ පැත්තක තියෙන අහක තියෙන එකක් වගේ. ඉතින් මේවා ප්‍රායෝගිකව අපි භාවිතයට නොගැනීමයි විශේෂයෙන් තරුණ පරපුර. විශේෂයෙන් ළමා පරපුර මේ ධර්මයෙන් ඈත් වෙන්න හේතුව. දෙමාපියන්ට වගකීමක් තියෙනවා ධර්මය ගැන හදාරන්න මීට වැඩිය. තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට ධර්මය එකතු කරගෙන දරුවන් ඒ තුළට අරගන්න. රටක තියෙන හැම වෙලාවකම අපේ සවන්නන්ස මේ ලෞකිකත්වය තුළ මහා පරිහානියක් දකිනවා. මේ වෙනකොට අපි දකිනවා රටේ පැහැදිලිවම ගත්තොත් මේ ගැන අපි කතා නොකරන අපි ඇත්තට මේ මාධ්‍ය සකස් කරගන්නෙත් අපේ සවන්නන්ස අපි ඇත්ත කතා කරන්න ඕනේ හින්දා. ඒක කතා කරන්න බැරිකමක් නැහැ. මොකද ඇත්ත කතා කරන්න බැරිකමක් නැහැ. අවුරුදු 70ක දේශපාලන ඉතිහාසය ගත්තොත් මේ රටේ මේ කුලල් කා ගැනීම සහ තමන්ගේ පක්ෂ මානසිකත්වය නිසාවෙන් ඉතාමත්ම නරක ප්‍රතිඵලයක් අපේ රටට ලැබිලා තියෙනවා. ආර්ථිකය ගැනවත් අඩුම ගානේ රටේ ආර්ථිකය ගැනවත් හිතන්නේ නැතුව මේ පාලකයෝ ධාර්මික පාලනයක් අරගෙන යන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මේක ධර්මද්වීපය කියලා අපි කතා කරනවා නම් මම කියනවා කොහේ හරි තැනක අපේ සයන්නස මේ හිත් ධර්මානුකූල කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක ඉහළ තලයේ ඉඳන් පහළ තලය දක්වාම තියෙන්න ඕනේ. පුහුණු වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. දැන් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න නම් ක්‍රීඩාව පුහුණු කරනවා. තවත් ශාස්ත්‍රවල ඉදිරියට යන්න ඉන්න අය ඒවා පුහුණු කරනවා. එතකොට රට ධර්ම රටක් නම් රට බෞද්ධ රටක් නම් මේ රටේ ඉහළ තලයේ ඉඳන් පහළ තලය දක්වාම රාජ්‍ය ආයතනවල පෞද්ගලික ආයතනවල පාසල්වල හැම තැනකම මානසිකත්වය පුහුණු කරන ධර්ම පරියායන් පුහුණු කරන ක්‍රමවේද ඒ තැන්වල තියෙන්න ඕන. සමහර විට දැන් එන්න භික්ෂුන් වහන්සේලා තුල පවා භික්ෂු පරපුරවල් තුල පවා මේ පුහුණු කිරීමේ වැඩපිළිවෙල මානසික පුහුණු කිරීමේ වැඩපිළිවෙල ටික පිරිහිලා යනවා. අපි දකිනවා සමහර භික්ෂු ආයතනවල පවා කතා කරන්න ගියාම කතා කරන්නේ විහාරාධිපතිකම් පන්සල් වල ගැටලු දායකයන්ගේ ගැටලු ඇරෙන්න මේ ධර්මය තුලින් පුහුණු කිරීම පිළිබඳ කතා කරනවා බොහොම අඩුයි. ඒ පිළිබඳ කැක්කුමකුත් නැහැ. ඉතින් ඒකින්ද මෙන්න මේ පැහැදිලිව පෞද්ගලිකත්වය නැත්නම් ලෞකිකත්වය ජීවිතේ ජීවත් කරවන්න දැන්වත් අපි රටක් විදිහට එකමුතු වෙලා අභ්‍යන්තර තත්ත්වයට එන බලපෑම අපේ සයන්නස බාහිර රටවල් වලින් බලවත් රටවල් වලින් මේ එන අධිකතර පීඩනයට මුහුණ පාන්න ශක්තිමත් දැක්මක් තියෙන්න ඕන. ශක්තිමත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕන රටකට. ඒක තදින් කරගෙන යන්න නම් මේ වගේ ධර්මය තුලින් පුහුණු වීමක් තියෙන්න ඕන. එහෙනම් මේ පාලකයින්ට ඒ වගේම ලෞකිකත්වය තුල ඕන තරම් ධර්ම කරුණු තියෙනවා නේද සයන්නස මේ වගේ තත්යකට යහපත් තත්යකට පත් වෙන්න පුළුවන් පුහුණු කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ධර්ම රාජයන් වහන්සේ කියලායි අපි හඳුන්වන්නේ. එහෙමයි. අපේ ශාස්ත්‍රවරයස් ධර්ම රාජයන් වහන්සේ. ඒක දක්වනවානේ සේල සූත්‍රේ. රාජා හමස්මින් සේල ධම්ම රාජා අනුත්තරෝ. මම රජ කෙනෙක්. එතකොට මම ධර්ම රාජයෙක්. ධම්මේන චක්කං වත්තේමි චක්කං අපපතිවත්ත්‍ය. ධර්ම චක්‍රේ මම පවත්වන්නේ. එතකොට තුයිහං ආනාචක්කං රජ්ජුරුවන්ට කියන්නේ උඹේ ආඥා චක්‍රේ. උඹ රට පාලනය කරන රජතුමා නුඹේ ආඥා චක්‍රයට අනුවයි. ඒ කියන්නේ රජ්ජුරුවන්ගේ රට පාලනය කිරීමේ න්‍යාය සම්ප්‍රදාය පුරෝහිත බමුණෙක් ඉන්නවා. තව ඔහුගේ උපදේශක මණ්ඩලයක් ඉන්නවා වෙන්න පුළුවන්. කොහොම හෝ ඒ රජ්ජුරුවන්ගේ ආඥා චක්‍රයයි පවතින්නේ. රාජාණ්ඩුවක රජ්ජුරුව බොහොම බලවත්නේ ශක්තිමත්නේ. දැන් ලිච්ඡවී වාගේ මේ පිරිස් අතර තියෙන සමූහාණ්ඩු ක්‍රමය. රාජාණ්ඩු තමයි කෝසල රජ්ජුරුවෝ, බිම්බිසාර රජ්ජුරුව, අජාසත් රජ්ජුරුව ආදී ඒ ප්‍රබල රජ්ජුරුවරු රාජාණ්ඩුවක් හැටියට තමන්ගේ අතේ බලය තියාගෙන තමයි පාලනය කරන්නේ. ඒකාධිපති පාලනය. ඒක බොහෝ සෙයින් ඒ වචනේ තමයි ඒකට ගන්න වෙන්නේ. තමන් කැමති විදිහට තමයි පාලන තන්ත්‍රය ඉගෙන ගියේ. හැබැයි ඇත්තටම ඒ රජවරුන්ගෙත් වැඩි දෙනෙක් එහෙම ඒකාධිපති විදිහට නරක විදිහටම පාලනය කරලා නැහැ. ඒ අතර බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් අවවාද කළේ රජතුමනි ඔබතුමා මේ රටේ අයිතිකාරයා නෙමෙයි. එහෙම. ඔබතුමා මේ රටේ පාලකයා. එහෙම. ඒ නිසා ඔබතුමාට මේ රට පාලනය කිරීමේ අයිතිය විනා මේ රට කැමති විදිහට මෙහෙයීමේ අයිතියක් ඔබට නැහැ. මේ විදිහට ඒ නිසා ඔබට ඒ සඳහා ධර්මයේ තියෙනවා. ධර්මයේම මුල් කොටගෙන ඔබ ක්‍රියා කරන්න. ධම්මං ඒව නිස්සාය ධම්මං සක්කරන්තෝ ගරුකරන්තෝ මානෙන්තෝ පූජෙන්තෝ අපචේමානෝ ධම්මද්දජෝ ධම්මකේතු ධම්මාධිපතේයෝ. වචන 8ක් කියනවා. එහෙමයි. ධර්මයේ කියන්නේ.
ධම්මං ඒව සක්කරන්තෝ ගරුකරන්තෝ මානෙන්තෝ පූජෙන්තෝ අපචෙන්තෝ ධම්මද්දජෝ ධම්මකේතු ධම්මාධිපතෙය්‍යෝ. චක්කවර්ති සීහනාද සූත්‍රය. ඒතර බලන්න මේ ධර්මයේ කේතුවක් වගේ ගන්න. කොඩියක් වාගේ ගන්න. ධර්මයේ ඉදිරියට ගන්න. ධර්මයේ වදින පුදන මට්ටමට ගන්න. ධර්මයේ සමගම මේ ගමන යන්න. ඕක තව හුඟා දිග විවරණ තියෙනවා මම ඒ තරම් දිග විවරණයකට යන්නේ නැහැ. කොහොම වෙතත් දැන් ධර්මරාජ සංකල්පය කියලා එකක් මේ කිසියම් යුගයක ලංකාවෙත් තිබුණා. අපිත් ඒ වෙලාවේ ඒක ටිකක් රැවටුණා. මොකද මේ දසරාජ ධර්මයෙන් ධර්ම කරන ධර්ම රාජ්‍යයක් ගොඩනංවනවා නම් කොයිතරම් හොඳද? නමුත් අපි හිතන විදිහේ ධර්ම රාජ්‍යයක් ගොඩනංවා ගන්න ඒ මුල් වෙච්ච අයට පුළුවන් වුණේ නැහැ. ඒ මුල් වෙච්ච අයට ඒ සඳහා අවස්ථාවක් එළඹුණේ නැහැ. කොහොම වෙතත් නිරන්තරයෙන්ම රජය දැන් අපි නිරන්තරයෙන් කියන පුංචි ගාථාවක් තියෙනවානේ. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච. පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. රාජා භවතු ධම්මිකෝ. රජු ධාර්මික වේවා. රාජ්‍ය ධාර්මික වේවා. එතකොට එහෙම වෙනවා නම් ඒ ධාර්මිකත්වයේ රජය තුල තියෙනවා නම් දේවෝ වස්සතු කාලේන නියම කාලයට වහිනවා. සස්්‍ය සම්පත් ධන ධාන්‍ය රටේ උතුරනවා. ඒවෙන් අඩුවක් වෙන්නේ නැහැ. රට සමෘද්ධිමත් වෙනවා. පීතෝ භවතු. ඒ සඳහා රජු ධාර්මිකත්වයේ පිහිටලා ක්‍රියා කරනවා. දැන් චක්කවර්ති සීහනාද සූත්‍රයේ දක්වන්නේ දැන් අර අපේ කාලේ මේ වෙලාවේ අවසන් වෙගෙන යන වෙලාව. නමුත් මම පොඩ්ඩක් කියන්නම්. චක්කවර්ති සීහනාද සූත්‍රයට අනුව රජ්ජුරුවන්ගේ පැවැත්ම කෙසේ විය යුතුද? රජ්ජුරුවෝ තමන්ගේ රට වෙනුවෙන් කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියන කාරණේ අපි මෙතනදී සාකච්ඡා කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා මේක ටිකක් දිග සාකච්ඡාවකට මුල පිරීමක් මෙතනදීලා වෙන්නේ. මම හිතනවා අපේ ආයිත් සාකච්ඡා වාරයකදී අපිට මෙතනදීලා ඉස්සරහට යන්න පුළුවන් වෙයි. කොහොම වෙතත් රජය ධාර්මිකව තමන්ගේ කටයුතු වල නිරත වීම. ඒ ධාර්මිකව කටයුතු වල නිරත වීම තුලින් රජය සමස්ත ජනතාව කෙරෙහි බලපාන ආකාරය හා දෙනු ලබන ආදර්ශය. ඒ ආදර්ශය ජනතාව ග්‍රහණය කරගන්නේ කොයි ආකාරයටද කියන එක. අර තාත්තා වැරදි වැඩ කරනවා නම් දරුවන්ට වැරදි වැඩ කරන්න උගන්වන්න ඕනේ නැහැ කියනවනේ. ඒ වගේ මේක ඉහළ ඉඳලා පල්ලෙහාට එන්න ඕනේ. ඉහළ ඉඳලා පල්ලෙහාටයි මේ ගමන එන්න ඕනේ. දල්හනේමි සක්විති රජුරෝ ඒ වැඩේ කරපු ආකාරයේ බණපොතේ තියෙනවා. ඒ නිසා ඒ ආකාරයෙන් මේ කටයුතු හොඳින් යහපත්ව ඉදිරියට ගෙනියන්න මේ රජයටත් සමස්ත රටවාසීන්ටත් සිතිවිලි පහළ වේවා කියලා ධර්මානුකූල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රට ගැන, ජාතිය ගැන, නිවස ගැන, පුද්ගලයෝ ගැන ධර්මය තුලින් විවරණයක් ලබා ගැනීමේ වටිනාකම මම හිතන්නේ ඔබ හැම දිනාටම කොච්චරක්ද කියලා වැටහෙනවා ඇති. නිහතමානීව මේක කිව්වට කමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ මේ විවරණයන් හමුවේ මාගේ හිසේ ඉඳන් දෙපතුල දක්වා දැනෙන ස්වරූපයක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ගත සලිත වෙලා යනවා කියලා. ඒ තරමටම මේ ධර්මය තුළින් අපේ ජීවිත නිවැරදි කරගන්න අපේ පින්නන්ත පිරිසගේ විශේෂයෙන්ම රජයක ඉදිරියේ එළඹෙන වැඩසටහනකදී අපි කොයි විදිහටද මේ හැම පැත්තක්ම පාලනය කරගන්නේ. රජෙක් රට පාලනය කරනවා වගේම තමයි පියතුමෙක් නිවසක් පාලනය කරන්න ඕනේ. ඉතින් ඒ වගේ හැමෝම නායකයෙක් දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නෙන් එක්කෙනෙක් නම් තීරණ ගන්නේ ඒ තීරණ ගන්න කෙනා නායකයා. ඉතින් මේ නායකයා කොච්චර ආදර්ශ සම්පන්න වෙන්න ඕනද සහ ප්‍රතිපත්තිකරුක වෙන්න ඕනද Tamanට ඕන හැටියට නෙවෙයි අපේ පින්වත්නි අපි ජීවත් විය යුත්තේ ධර්මයට අනුකූලව. අපි අපිට සිතුවිලි ඇති වෙන අපේ දැක්මවල වලට අනුව අපේ දැක්ම නිවැරදිද කියන්නේ අපිවත් දන්නේ නැහැ. ඒකෙන්ද අපේ දැක්ම අපි හැම වෙලේම සංසන්දනය කළ යුත්තේ ධර්මානුකූලද කියලා. ඉතින් ඒකින්ද අපේ රටට තියෙන මහා වටිනම සම්පත තමයි ලෝකෙටම නැති එකම සම්පත තමයි දියුණුවේ රන්දොරටුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව ප්‍රතිපත්ති සකස් කරගන්න එක. ඉතින් ඒ සඳහා විවරණයන් ලබා ගැනීමට අනාගතයේදී බලාපොරොත්තු වෙමින් මේ වැඩසටහනට අද දවසේ අපිට මහා දායකත්වයක් ලබා දුන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඉතින් උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිර්වාණ සාන්තිය ලබා ගැනීමට සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර
එපමණක් නෙවෙයි උන්වහන්සේ මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්නට මෙවැනි පින්නන්ත පුත්‍රෝණක් ලෝකෙට ජනිත කරලා ශාසනයට පූජා කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ධර්මය ඇහිලා තමන්ගේ සිත කය වචනේ සංවර කරගන්න වාරයක් ගානේ උන්වහන්සේ මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට අමතරව දෙවනි උත්පත්තිය ලබා දුන්න ආචාර්යවරු මහෝපාද්‍යවරු ආදී ඒ ගුරුවරුන්ට පවා උතුම් යහපත සිද්ධ වන්නට උතුම් සැනසීමෙන් සැනසෙන්නට හේතු වේවා. උන්වහන්සේත් බලාපොරොත්තු වන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්ම විවරණ වැඩසටහන මෙතකින් අපි නිමාවට පත් කරනවා. පින්වන්ත අය තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත කාරණාවන් පොතට හෝ හිතට හෝ පමණක් සීමා කරගන්නේ නැතුව අපි හැම වෙනුවෙන්ම තමන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට යොදවන විදිහට ඉල්ලීමක් කරමින් තමයි අද දවසේ අපි මේ වැඩසටහන නිමාවට පත් කරන්නේ. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.